ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2020 වසරේ නොවැම්බර් මාසේ 4 වෙනිදා වාසනාවන්ත බදද දවසක් උදා වුණා වූ මේ අලුත් දවස නැවුම් දවස ඔබ හැම දිනාගෙම සුපසන් බලාපොරොත්තු සියල්ල සාධනය වන ඒ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන මුළු ලෝකෙටම සද්ධර්මයේ sannivedanaya කරන්න බෞද්ධ රූපවාහිනිය ගුවන්විදුලිය ශ්‍රී සම්බෝධි සදහම් සංග්‍රහව එක්ව සැදුණු බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කොට වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නාසමිඳුන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව උපහාරය වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අජරාමර නිවන් සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනෙත් එක්ක අදත් අපි පින්බරු දැසන වැඩසටහන ආරම්භ කරනවා. අද පැමිණ සිටින ආරාධිතයා අපට ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ හිතර්ශිවන්ත කෙනෙක්. කුසල ධම්මහාමුදුරුවෝ මේ නාලිකාව පටන් ගන්නේ 2007 වසරේ ජූනි මාසේ 29 වෙනිදා. ඒ කාලේ බොහොම සීමිත සේවක මණ්ඩලයකින් වෙන වෙන ආයතන වලින් වැඩසටහන් ණයට ඉල්ලගෙන ඒත් එක්කම විදේශීය බෞද්ධ වැඩසටහන් භාගත කරගෙන තමයි අපි මේ වැඩසටහන් පටන් ගත්තේ. සජීවීව සාකච්ඡා කරේම නැහැ. අපි පටිගත කිරීම පමණයි සිද්ධ කරේ. බාහිර පටිගත කිරීම කියලා දෙයක් තිබුණෙම නැති කාලෙක අපිට දවසට ධර්මදේශනා දෙකක්වත් නැති කාලේ. ඒ කාලේ දැන් වර්තමානයේ පැය 24ට ධර්මදේශනා 24ක් තියෙනවා අපිට රූපවාහිනිය ගුවන්විදුලියේ දෙකේම. හැබැයි ඒවා ප්‍රචාරය කරන්නත් මාස ගානක පොරොත්තු ලේඛනයක ඉන්න ඕනේ. හැබැයි ඒ කාලේ අපිට ධර්මදේශනා දෙකක්වත් තිබුණේ නැහැ මේක සමාජගත වෙන්න කලින්. ඒ කාලේ අපිට ලොකු ආදායම් හිඟයක් තිබුණා මේ වැඩ කරන දරුවන්ට වැටුප් වේතන ගෙවන්න වගේ දේවල් වලට. ඉතින් ඔහොම අවස්ථාවලදී කුසල ධම්මහාමුදුරුවෝ මේ தත්ත්වය පැහැදිලි කරාම එක්තරා වෛද්‍යවරයෙක් මහනුවර ප්‍රදේශයේ ඉඳලා තමගේ ආදරණීය බිරිඳත් එක්ක එකතු වෙලා හැම මාසෙකම රුපියල් දසදහස ගානේ ගිණුමක තැන්පත් කරනවා අපේ නාලිකාවට අදාළ. ඒක එදා ඉඳලා අද දක්වා සිද්ධ වෙනවා. අවුරුදු 13ක් දැන් ඒ කටයුත්තට පැරණි. ඒ කටයුත්ත කරපු කෙනා අපි සජීවීව දකින්නෙත් අවුරුදු ගානකට පස්සේ. එක්තරා අවස්ථාවක රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරලා කියනවා නුවර ඇවිල්ලා ওই නාථ දේවාලය සහ විහාරස්ථානවල බහිරව කන්ද එහෙම බණ ටිකක් කරන්න වැඩසටහන් ටිකක් කරන්න කියලා. ඒ මහත්තයා එන්නේවත් නැහැ මේ නාලිකාවේ පෙනී ඉන්න. සමහර අය කරන්නේ වැඩසටහන් වලට දායකත්වය ලබා දීලා ඉස්සලාම තමන්ගේ මූණත් අහඩුව දාගන්න එකනේ. බොහොම කැමතිනේ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ රූපවාහිනී තිරෙන් තමන්ගේ රුව දකින්න, රුව අනින්ට පෙන්වන්න. හැබැයි ඒ මහත්තයා ලෝකේ දාන අතර උතුම්ම දානය ධර්ම දානයයි කියලා අපි මේ පුන පුනා ගිරව් වගේ පුනරුච්චාරණය කළාට ඒකේ සැබෑ අරුත අපිට ඉස්සලාම වටහා දුන්නේ මහත්තයා. එතුමා තමන්ගේ දායකත්වයේ පමණක් දීලා නමවත් කියන්නට එපා කියලා කියපු ප්‍රායෝගික බෞද්ධයෙක්. එතුමා පස්සේ කාලෙකදී මේ රටේ සන්දිස්ථානමය බෞද්ධ වැඩසටහන් දියත් කරලා විශේෂයෙන්ම ඔය පොතුවිල් මූදු මහා විහාරය වගේ ස්ථානවල දැවැන්ත චෛත්‍ය ගොඩනගන්න තමන්ගේ වෘත්තීය ප්‍රජාව එකතු කරගෙන එයාට නායකත්වය දීලා කටයුතු කරපු කටින් විතරක් නැත්තම් උප්පන්න සහතිකෙන් විතරක් බෞද්ධයෙක් නෙවෙයි ප්‍රායෝගිකව ක්‍රියාකාරීව ඒක ඔප්පු කරපු බෞද්ධයෙක්. ඒ නිසාම දෛවෝපගත විදිහට එතුමට ලැබෙනවා වරමක් භාග්යක් තනතුරක්. ඒ තමයි මේ රටේ බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය. ඒ අමාත්‍ය ධූරය දරන්නේ මේ රටේ පස්වෙනි විධායක ජනාධිපතිවරයා, යුද්ධෙන් මේ රට ගොඩගත්තු මුදවාගත්තු නායකයා, වර්තමානයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා. අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්තුමා දේශබන්දු මහාචාර්ය වෛද්‍ය කපිල ගුණවර්ධන මහත්මයා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමාට. ආයුබෝවන් සසික. ඉස්සලම කියන්න ඕනේ එතුමා ලේකම් ධූරයට පත්තුණු දා තමයි මේ ඇරයුම කළේ. මම හිතන්නේ මීට මාස ගානකට කලින්. හැබැයි කිසි ලෙසකින් රූපවාහිනියේ පෙනී එන්නට බැහැ කිව්ව අපේ හිතවත්කම් පැත්තක දාලා. හැබැයි අද එතුමාව කැඳවා ගන්න අපිට වාසනාව උදා වුණේ මේ රුදුරු ව්‍යසනයෙන් මේ රට මුදවා ගන්න. කොරෝනා වදුරෙන් මේ රට මුදවා ගන්න විශේෂ ආධ්‍යාත්මික වැඩසටහනක් දියත් කරලා තියෙනවා 8 වෙනිදා සවස් 5 ඉඳලා 6 වෙනකන් මේ පරිශ්‍රයේ සම්බෝධි විහාරස්ථානයේ අපේ සදාතුක මන්දිරයේ සුවඳ සඳුන් මාලිගාවේ ඉඳලා පිරිත් දෙසුමක් පවත්වනවා. ලංකාවේ දිස්ත්‍රික්ක තෝරාගත්ත හැම දිස්ත්‍රික්කයකම
විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන රට වටා එක විට එක ලෙස රතන සූත්‍ර සජ්ජායනා සහ ජොර පිරිත සජ්ජායනා කිරීම සිද්ධ කරනවා. ඉතින් අන්න ඒ නිසා ඒ කටයුත්තට සම්බන්ධීකරණ දායකත්වය ලබා දෙන්නේ අමාත්‍යාංශය මට්ටමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එහි ප්‍රධානතම වගකීම් හැටියට ලේකම්තුමා හැටියට නිල වශයෙන් කරපු ආරාධනාව එතුමා පිළිගත්තා. ඒ නිසා අපට බොහොම සතුටුයි අද දවසේ. මම කැමති මේ රාජකාරීමේ කටයුතු ගැන කතා කරන්න කලින් එතුමා හම්බෙච්ච වෙලාවේ සජීවී වැඩසටහන නිසා එතුමාට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. අද මට අවනතව එතුමා මා අහන ප්‍රශ්න වලට පිළිතුරු බැඳිය යුතුයි මේ සදාචාර සම්පන්න බෞද්ධයෙක් හැටියට. මහාචාර්යතුමනි මට කැමති ඔබතුමාගේ පසුබිම් කතන්දරය දැනගන්න. උපන් ගම්පියස ඊට පස්සේ වෛද්‍යවරයෙක් දක්වා ආ ගමන සහ මේ බෞද්ධ ඌරුවට හැදුණු වැඩුණු පිළිවෙල කොටින්ම කියනවා නම් ජාතික ඇඳුම ඇඳගෙන රාජ්‍ය සේවයට එන්නට තරම් හයියක් ඔබතුමාට ලැබිච්ච පන්නරය පිළිබඳව. සචික බෙහෙම ස්තුතිවන්ත වෙනවා බෞද්ධ නාලිකාවට මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඔබතුමා කිව්වා වගේ ඇත්තටම මම මේ මාධ්‍ය සංදර්ශන වලට බෙහෙම කැමති පුද්ගලෙක්. නමුත් ඔබතුමා කිව්වා වගේ මගේ වගකීමක් තියෙනවා. 8 වෙනිදා අපි පවත්වන ආගමික කටයුතු සඳහා විශේෂයෙන්ම බෞද්ධ කටයුතු ඒ වගේම අන්‍යාගම කටයුතු සඳහා අපි වැඩපිළිවෙළක් දියත් කරා. ඊයේ දවසෙත් අපි ඇත්තටම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව එතුමාගේ මඟ පෙන්වීමත් එතුමාගේ දිරිගැන්වීමත් මත තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතුවා මගේ යුතුයකමක් අද දිනේ මෙතනට පැමිණීම ගැන. ඒ වගේම බෙහෙම ස්තුතිවන්ත වෙනවා නැවතත් වරක් ඒ ගැන. දැන් ඔබතුමා ප්‍රශ්නෙට ඇත්තටම මම කොටිම කිව්වොත් ගමේ හැදුණු වඩුණු පුද්ගලෙක්. මම හලාවත ප්‍රදේශයේ ඇත්තටම හලාවතේ ඉඳලා සතමු 6ක් පමණ දුර කොක්කවිල කියන ග්‍රාමයේ තමයි මම ඉපදලා තියෙන්නේ. ඇත්තටම ඒ ප්‍රදේශයේ අපි ඉපදෙන කාලේ මම 1950 ගණන් වල ඉපදුනේ. එතකොට ඒ කාල සීමාව තුල ඇත්තටම අපේ ගම්වල කොටිමකුත් ලයිට්වත් තිබුණේ නැහැ. සශික අපි ඇත්තටම පාඩම් කරේ පොල් තෙල් පානෙන් භූමි තෙල් පානෙන්. එතකොට අපිට වතුර කියලා තිබුණේ අපි ලිඳේ වතුර ගත්තේ. ඒතර වැසිකිලි තිබුණේ වල වැසිකිලි කියන තත්වය තමයි තිබුණේ. ඒ වගේ තත්වයක තමයි ඉගෙන ගත්තේ. අපි පයින් තමයි පාසලට ගියේ. මට මතකයි මගේ පියාත් මගේ පියා ගුරුවරයෙක් අපි මගේ අක්කලා දෙන්නයි මමයි අපි සියලුම දෙනා පයින් තමයි ගමේ පාසලට ගියේ. වැව් කන්ද දිගේ ඇවිදගෙන පාසල ගියා. මට තවමත් ඒක මතක් වෙනවා. එහෙම පාසලට ගිහිල්ලා මම 6 වෙනි වසරේදී ඇතර මම පාසල ඉක්මනට යන්න උවමනා වුණා. මොකද මම තාත්තගෙන් සෑහෙන ගුටි කනවා. මොකද මේ දඟ වැඩ කරලා ඉස්කෝලේදී. ඒ නිසා මට වාසනාව ලැබුණා හලාවත ඒක කතෝලික පාසලක් සාන්ත මරියා විද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න. ගිහිල්ලා මම වැඩිදුර අධ්‍යාපනයට සාන්ත මරියා පාසලේ කටයුතු කරන්න ගියා. කරලා මම අපොත්සම් අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගයෙන්ට පෙනී සිටින්න 9 වෙනි ශ්‍රේණිය පාස් වෙලා 10 වෙනිට යනකොට මට ඇත්තටම ලකුණු වැඩිම තිබුණේ භූගෝලයට සහ ඉතිහාසයට. 90 ගණක් තිබුණ නිසා මට මගේ පන්තිබාර ගුරුවරයා පූජකවරයෙක් හිටියේ මට දැඩිවම බල කරලා කිව්වා යන්න ඕන ඔබතුමා මම යන්න ඕන කපිල යන්න ඕන මේ කලා විෂය කලා ධාරාවට. මට ඇත්තටම පුඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. වෛද්‍යවරයෙක් විතර නෙවෙයි මට ආසාවක් තිබුණා නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන්න. මොකද හේතුව මගේ අම්මා මේ පෞල්සක් නිලධාරිනියක්. මගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඒ නිසා මට ඒ හුරු පුරුද්ද අම්මගෙන්ම ලැබිලා දුන්නා. ඒ නිසා මට උවමනාවක් තිබුණා ඒ කාර්ය කරන්න. එතකොට මට බැරිමතර මම ගෙදර ගිහලා තාත්තට අඬලා කිව්වා මෙහෙමයි මට ඕන විද්‍යා ධාරාවට යන්න. ඒ පාර තාත්තා පාසලට ඇවිල්ලා ගිහිල්ලා කතා කරලා කිව්වා පූජකතුමාට මෙහෙමයි මෙයාගේ ආසාව තියෙන එකයි. ඒ පාර අකමැත්තෙන් වගේ කැමති වෙලා තමයි මාව ඒ පන්තියට දාගත්තේ. ඊට පස්සේ මම ඒ පාසලේ ඉඳලා මම මාදා මධ්‍යම විද්‍යාලයට ඊට පස්සේ අනුරාධපුර මහාවිද්‍යාල මධ්‍යම මහාවිද්‍යාලයට ඊට පස්සේ ධම්මිසර මධ්‍යම විද්‍යාලයට ඒ වගේ නාත්තන්ඩි කීපයකට ගිහිල්ලා මම අවසානයේ ධම්මිසර මධ්‍යම විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයට පෙරදින වෛද්‍ය පීඨයට තේරුණා. එතනදී ඇත්තටම පළමුවෙන්ම අපි 3 දිනක් තමයි ඒ ප්‍රදේශයෙන්ම වෛද්‍ය පීඨයට ඇත්තටම ඇතුළත් වුණේ. මමත් වෛද්‍ය හර්මන්ජිල් පෙරේරා එතුමා ඇත්තටම මේ අභාව ප්‍රාප්ත වෙලා මගේ මල්කාන්ති කකුලාවල කියලා මගේ හිතවත් මගේ
පාන්ති හිටපු කෙනෙකුත් තමයි අපි තුන්දෙනෙකුට විශ්වවිද්‍යාලය ගත වුණේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර 5ක් අපි සේවය කරලා එතනින් විභාගයෙන් අවසානයේ සීමා වාසික වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරලා විවිධ ස්ථානවල මම වෛද්‍යවරයෙක් හැටියට සේවය කරලා පශ්චාත් උපාධි කටයුතු කරලා පශ්චාත් උපාධි වල ප්‍රායෝගික වැඩවලින් පසුව එංගලන්තයේ එක්සත් රාජධානියට ගිහිල්ලා එතනින් විභාග කටයුතු කරලා නැවත වරක් ලංකාවට පැමිණලා මම නැවතත් අනුරාධපුර මහරෝහලෙන් මගේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ රාජකාරිය පටන් ගත්තා. හොඳයි. අනුරාධපුරය කියන්නේ එතුමා බොහොම ප්‍රිය කරන තැනක්. අර ඉතිහාසයට භූගෝලයට දැන් වෛද්‍යවරයෙක් වීමේ අභිප්‍රාය නිසා විද්‍යා විෂය හැදෑරුවට ඇඟේ තියෙන්නෙම පුරාවිද්‍යාව, බෞද්ධකම සහ මේ බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කිරීම කියන කාරණා. මම හිතන්නේ ලොකු ආශාවයක් විඳින්න නැති ඔබ අනුරාධපුරයේ සේවය කරන කාලේ මා දැන් පෞද්ගලිකව දැක තිබෙනවා ඔබ සමහර හිත මිත්‍රයන්ට පැරණි මිතුරන්ට එහෙම කතා කරනකොට අනුරාධපුරයේ ගැන බොහොම පැහැදීමකින් කතා කරනවා. වර්තමානයේ වුණත් වෘත්තීමය වශයෙන් ඔබ සතියන්තේ අනුරාධපුරේ යනවා. මොකද ඒ ගැන හිතේ මේ කාලේ ගැන මතක් කරොත් එහෙම. ඔව් සශික මම හිතන්නේ මම ලංකාවට පැමිණිලා මාව ඇත්තටම මමයි මගේ දවරු බිරිඳයි මගේ බිරිඳත් විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්මල් ගුණවර්ධන. එතකොට අපි තුන් දෙන්නම අනුරාධපුරේ අපි මට ඉන්න එක පුතයි. අධ්‍යයන වෛද්‍යවරයෙක් ඇත්තටම පශ්චාත් උපාධි කටයුතු කරගෙන යනවා. අපි ඇත්තටම අනුරාධපුරයට ගියා. ගියාම මට ඇත්තටම එවකට හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ජෝප්‍රාන්දු මහත්මයා මට කතා කරලා කිව්වා කපිල මට ඕන කෙනෙක් යවන්න අනුරාධපුරයට කපිල තමයි මේකට සුසුපුත් කියලා යන්න කියලා. ඊපර මම සතුටින් බාර අරන් ගියා. මම ඇත්තටම ගිහිල්ලා සචික මම එතනින් තමයි මම ඉතින් හුඟක් දුරට මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න අවංකවම දැක්කේ. ඒ කියන්නේ යුද්ධය හා සම්බන්ධ වෙලා යුද්ධයෙන් මිනිස්සු ඉන්න පීඩාවත් ඒ වගේම දරිද්‍රතාවය අධික දරිද්‍රතාවයෙන් ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අවංකවම අපි දැක්කේ දා. අපි ඒ දවස්වල මිනිස්සුන්ට අලි ගහලා එනවා, මිනිස්සු වැවට වැටලා එනවා, මිනිස්සු කිඹුලු ගහලා එනවා, මිනිසුන් කැලේදී සර්පයෝ දෂ්ට කරලා එනවා. විශාල ජීවිත කොච්චර බරයිද කියලා දැනෙන්නේ එතකොටයි. ඒ නිසා මම හිතන්නේ මම එතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම තාම සතුටින් මම හිතන්නේ මගෙන් කවුරු හැවුවත් ඔයාගේ ජීවිතේ සතුටුම කාලයකද මම හිතන්නේ අනුරාධපුරේ අපි හිටපු අවුරුදු 5. මමයි මගේ දවරු බිරිඳයි අපි ඇත්තටම ගොඩක් සමාජ කටයුතු වලට සම්බන්ධ වුණා. අපි ගොඩාක් මම හිතන්නේ වෙනකොට අපි කලා ඒ දවස්වල මෙතනදී විශේෂව මතක් කරන්න ඕන දිවංගත ජනරල් කොබ්බගඩුව එතුමා ඉතාම සමීපව මම ආශ්‍රය කරා. එතුමා මට ගොඩක් ඇත්තටම සහෝදරයෙක් වගේ ගොඩක් උදව් කළා, අවවාද අනුශාසනා දුන්නා. ඒ වගේම විශේෂයෙන් මට මස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා අපේ හිමරතන හාමුදුරුවෝ, ඊට මිරිසවැටි හාමුදුරුවෝ, ඊට අබේගිරිය තූපාරාමේ ඊළඟට ශ්‍රී මහා බෝධියේ නායක හාමුදුරුවෝ ඔය සියලුම දෙනා අපිට අවවාද අනුශාසනා ඕනම වෙලාවක අපිට කතා කරලා ඕනම දෙයක් තියෙනවා අපිට කියන්නේ කියලා. ඒ වගේ අපිත් උන්වහන්සේලාගේ ඕනෑපාකම් බලමින් කටයුතු කරා. ඒ හින්දා මට ඇත්තටම විශාල එකක් තමයි මම ඉගෙනගත් අවුරුද්දක් විතර අනුරාධපුර මධ්‍යමහාවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒ නිසාත් ඒ වගේම මට විශාල ආශාවක් තියෙනවා අනුරාධපුර පිළිබඳ. මම ඔබතුමා දන්නවා ඇති විශේෂයෙන්ම ගරු අතිගරු ජනාධිපතිතුමත් අග්‍රගරු අග්‍රාමාත්‍යතුමත් ඒ අයගෙත් විශේෂ කැමැත්තක් ආශාවක් තියෙනවා අනුරාධපුරේ එක්කෙහි. මුගක් වෙලාවට අතිගරු ජනාධිපතිතුමා සුමානකට සැරයක්වත් මම හිතන්නේ රන්වැල් මහසෑයට වැඳ පුදා ගන්න යනවා ගරු අග්‍රාමාත්‍යතුමා. එතුමා අද දවසෙත් අනුරාධපුරේ වන්දනාමාන වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මොකද ඒ අයත් විශේෂ හොඳම බෞද්ධයෝ. ඒ අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මටත් අවශ්‍යතාවය තියෙනවා අනුරාධපුරේ හිටිය නිසා අනුරාධපුරයට යම්කිසි කාර්යයක් කරන්න. අනිවාර්යයෙන්ම සඳහිරු සෑය වගේ ලස්සන සුන්දර නිර්මාණයක් ස්මාරකයක් යුද්ධයේ ජයගත්තට පස්සේ මේ රට යුද්ධයෙන් විජයග්‍රහණය කරාට පස්සේ නැත්නම් ත්‍රස්තවාදයේ මුනිනුපුටා දාලා මිනිස්සු මැරෙන එක නවත්තලා මිනිස්සුන්ට සංහිඳියාවෙන් ජීවත් වෙන්න මඟ පෑදුවට පස්සේ ඒ ජයග්‍රහණය උත්තම ජයග්‍රහණය මානුෂීය මෙහෙවරෙහි මෙහෙයුමෙහි අවසානය පිළිබඳව යලි ස්මරණය කරන්න කාවවත් පාගල යටත් කරලා පරාජය කරා නෙවෙයි මනුෂ්‍යත්වයේ ජයග්‍රහණය කරා කියන පදනමේ පිහිටා සඳහිරු සෑය නිර්මාණය කිරීමේ කටයුත්තට අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙන්නම මුල පුරලා තියෙන එකයි. වර්තමානයේ වෙනකොට මෙතුමා කරපිට ලොකු වගකීමක් තිබෙනවා. මොකද හේතුව සඳහිරු සෑය එක පැත්තකින්
අනිත් පැත්තෙන් නැගෙනහිර පළාතේ දීඝවාපිය කේන්ද්‍ර කරගෙන බෞද්ධ මාධ්‍ය ජාලයේත් සහයෝගය ඇතිව සෙසු විහාරස්ථානවලත් පුදුමාකාර දායකත්වයක් ඇතිව ආරක්ෂක අමාත්‍යාංශත් එක්ක අත්වල බඳගෙන මේ කටයුතු කරන්න. කෙසේ වෙතත් ඊට පස්සේ ලේකම්තුමනි ඔබතුමා මහනුවර කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට ඒ ජීවිතයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කිරීම සහ ප්‍රසව හා නාරි වේද විෂය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමා නුවර හිටියට ඔබතුමාව හොයාගෙන රටේ සතර දිබ්බාගෙන්ම මේ රෝගීන් පැමිණෙනවා ඔබතුමාට කියලා සැත්කම් කරගන්න. එහෙම නැත්නම් ඔබතුමාට කියලා ප්‍රතිකාර ලබා ගන්න. ඒ ජීවිතය ගැනත් යමක් කිව්වොත්. ඉතින් මොකද බෞද්ධයාගේ මුදුන් මල් කඩ වෙච්ච අසිරිමත් සෙන්කඩගල පුරවරේ වැඩවසන සිරි දලදා වහන්සේ පිස හමායන මදනල පහස විඳපු කෙනෙක් ඔබතුමා දීර්ඝ කාලයක්. ඔව් සසික මම ඇත්තටම අනුරාධපුර රෝහලෙන් පස්සේ මම ඇත්තටම ගිය රත්නපුර මහරෝහලට. රත්නපුර මහරෝහලෙන් මම ගියා පොඩි කාලයකට මම යුද්ධ කාලෙදී විශේෂඥ වෛද්‍යවරයෙක් හිටපු නිසා මඩ කලපුවේ. මට රෝහල අමාත්‍යාංශ මට කතා කරලා කිව්වා පුළුවන් ද යන්න ටික කාලයකට වෛද්‍යවරයෙක් නැකලා මම ඒ පාර කැමැත්තෙන්ම ගියා. ගිහලා මම මාස 3ක් විතර කාලයක් විතර වැඩ කරා. ඊට පස්සේ මම මාතලේ රෝහලට ආවා. මාතර රෝහලේ වසර 3ක් විතර වැඩ කළා. මට පේරාදෙණි රෝහලේ විශේෂඥ වෛද්‍ය තනතුර ලැබුණා. ඒ තනතුර ලැබිලා මම එතන වැඩ කරන කාල සීමාව තුළ මට මහනුවර මහරෝහලට යන්න අවස්ථාවක් ලැබුණා. මහනුවර මහරෝහලේ තමයි මම වැඩි කාලයක් වැඩ කරේ. මම එතනදිත් ඇත්තටම විශේෂයෙන්ම මම මතක් කරන්න මට සහෝදරයෝ වගේ මම එකට වැඩ කරපු වෛද්‍ය සර්දහමප්‍රිය මහත්මයාත් වෛද්‍ය ඉමල්ශ්‍රී අබේගොන් මහත්මයාත් අපි ඇත්තටම ඔබතුමා කිව්වා මුහුදු මහා විහාරය එතකොට මාතොට මන්නාරම රජමහා විහාරය මුලතිව් එවැනි පන්සල් සෑදීම සඳහා කටයුතු කරන කමිටුවේ ඒ සමාජිකයෝ ඒ අපි එකට එකතු වෙලා තමයි කටයුතු කරේ. එතකොට එතනදී මම ඇත්තටම විශේෂයෙන්ම ඔය දරු ප්‍රසූතයන් පිළිබඳ කටයුතුත් ඊට අමතරව නාරි වේද කටයුතුත් මම කළා. මම සතුටින් මේ කාර්යය කළා ඇත්තටම. ගොඩාක් රෝගීන්ට මම හිතනවා මම යම් කිසි සේවයක් වෙන්නේ නැති කියලා. ඒකෙන් දැන් රෝගීන්තර මට ඒකට කියන්න අමාරුයි. මම ඇත්තටම සතුටින් කොහොමද සත්‍යක මගේ ජීවිතේ එකක් තියෙන්නේ මට දුන්න රාජකාරිය මම ඒක හොඳින් කරන්න උත්සාහ කරනවා. කෝකද දෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් නෑ. මොකද වුණත් මම මේ රාජකාරිය ලැබුණු වගකීම හරියට කරනවා. ඒක තමයි මගේ ඇත්තටම හැම විටම මම කියන දෙයක්. හැමෝටම මගේ ඇත්තටම මා ළඟ වැඩ කරන ගෝලින්ටත් මම හැමතිස්සෙම කියන්නේ මොක දුන්නත් ඒක තමුන් සතුටින් කරන එක තමයි වැදගත්ම දේ කියලා. ඒ නිසා මම හිතනවා මම මේ කාල සීමාව තුළ ගොඩක් සේවයක් කළා කියලා මම හිතනවා. අනිවාර්යයෙන්. දැන් එතකොට වෛද්‍යවරු කියලා කියන්නේ මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක PP එක නැත්තම් අතිරේක ආදායම් මාර්ගයක් හැටියට ධන නිධානයක් ධන උල්පතක් නේ සමහර විට වෛද්‍යවරුන්ට මොකද ලංකාවේ ඉන්න රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව වෛද්‍යවරුන් හිඟ නිසා විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන අවකාශය බොහොම වැඩි ලංකාවේ රාජ්‍ය සේවයටත් වඩා එහාට ගිහිල්ලා පෞද්ගලිකව මුදල් උපයන්න. ඇයි උදරාර්ථය ගැන හිතන්නේ නැතුව උදාරාර්ථයට කැප වෙන්න මේ බෞද්ධ කටයුතු ගැන චෛත්‍ය හදන්න මේ බෞද්ධ නාලිකා වගේ ධර්මයේ දායාද කරන නාලිකාවල් උදව් කරන්න ඔබතුමාත් එක්ක ටිකක් වෙලා කතා කරොත් ඔබතුමා නොදන්න ස්වාමීන් වහන්සේ නමක් නෑ ලංකාවේ මේ බුද්ධ ශාසන ලේකම් වෙන්න කලින් මම මේ කියන්නේ. ඒතර මේ වගේ පරිචයක් ලැබුණේ කොහොමද? දැන් වෙන වෛද්‍යවරුත් එක්ක කතා කරද්දී බෙහෙත් ගැන, ලෙඩු ගැන, ලෙඩ ගැන නේ කතා කරන්නේ. මේ රෝහල් ගැනනේ. ඔබතුමා ගැන එක කතා කරොත් ඒ විෂය ගැන කතා කරන්නෙම නැති තරම්. ඔබතුමා ඒ විෂය සම්බන්ධයෙන් කෙලපැමිණි විශේෂඥයෙක් වුණාට ඔබතුමා මේ විශේෂඥභාවයේ තියෙන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. මේ රටේ තියෙන පෞරාණික දේවල් ගැන. ඒ ආభాෂාවේ කොහොමද? දැන් සසික ඇත්තටම මගේ තාත්තා හොඳ බෞද්ධයෙක්. පන්සල් වල දායක සභාවල සභාපති වගේ කටයුතු කරා. ඒ වගේම මගේ සීයා ඒ හලාවත දිදිසාවේ හලාවත පුතන් දිසාවේ හිටපු අධිකර සංඝනායක. ඒ ආభాෂය මට තිබුණා. දිගින් දිගටම පන්සල පුංචි කාලෙත් අපි ඇත්තටම ඉස්කෝලේ යනකොට වැව දිගේ ගිහිල්ලා පන්සලේ වැඳලා පන්සල් අරගෙන තමයි ඉස්කෝලේ ගියේ. පන්සල් වත්ත මැද්දින් තමයි ගියේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා ඊළඟට අපි දහම් පාසල් වලට ගියා. ඒ නිසා අපිට ඒ අවබෝධය දිගින් දිගටම තිබුණා. ඊට අමතරව මම හුඟක් ස්වාමීන් වහන්සේලා එක්ක සම්බන්ධයි. විශේෂයෙන්ම අනුරාධපුරේ හිටිය නිසා මම හුඟක් වෙලාවට හවසට අපි මේ හේමරතනායක හාමුදුරුවෝ හම්බ වෙන්නේ ඒවකට උන්වහන්සේ හිටියේ ජේතවනාරාමේ. අපි හැමදාම හවසට අපි කට්ටිය ගිහිල්ලා
අපි ඉඳගෙන හුඟක් වෙලාවට කතා කර කර ඉන්නවා. ඉන්නලා ওই දේවල් ගැන කියලා හුඟක් වෙලාවට කතා කරනවා. ඉතින් සතු සාමිචිදලා ඉන්නවා. ඒ වගේ ගොඩාක් ඒ අවට හිටපු ස්වාමීන් වහන්සේලා එක්ක අපි සම්බන්ධයි. ආభాෂය ලැබුවා. ඊට පසු කාලීනව මම නුවරට ආවන් පස්සේ මට විශේෂම ආభాෂය ලැබුණේ අස්කිරියේ අපි ආනන්ද හාමුදුරන්ගේ ආభాෂය. උන්වහන්සේ මම ඇත්තටම දැනට වුණත් මට මොකක් හරි ගැටලුවක් තිබුණොත් මම උන්වහන්සේට කතා කරලා අපේ හාමුදුරුවෝ මට මේකට උත්තරයක් දෙන්න කියලා මම කියනවා. උන්වහන්සේ ඉතින් කාරුණිකව මට අවවාද අනුශාසන දෙනවා. ඕනම තැනකට දුකේ සැපෙදිත් අපි ඉස්සල්ලා මෙතෙන්ට ගිහිල්ලා වැඳලා කතා කරලා කියලා තමයි ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මට මේ ස්වාමීන් වහන්සේලා එක්ක සමීපතමක් බවක් තියෙනවා. ඒ නිසා මම මේ දේවල් වලට මම හිතන්නේ ඒකයි මම හිතන්නේ මේක මගේ ඇඟ තුලම තියෙන දෙයක්. අනිත් එක සසර පුරුද්දක් කියලා මම හිතන්නේ. හොඳයි. ඔය අතරේ මා කැමති අහන්න දැන් මේ තනතුර තියෙනවානේ. මේ තනතුර මෙතුමා මේට ලැබීම මම හිතන්නේ බෞද්ධයන් හැටියට අපට වාග්යක්. හේතුව තමයි ක්‍රියාකාරී බෞද්ධයෙක් මේ වගේ ක්‍රියාශීලී කෙනෙක් නිර්හංකාර කෙනෙක් ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ ප්‍රාමාණික උගතෙක් මේ තත්ත්වයටපත් වීම ඇත්තටම කියනවා නම් බෞද්ධ හැටියට අපි වාග්යවන්තයි. මොකද මෙතුමා යටතේ ආයතන 36ක් තියෙනවා. මේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයයි, බුද්ධ ශාසන අමාත්‍යාංශයයි, ආගමික කටයුතු අමාත්‍යාංශය කියන තුනේම එකතුවක් නෙමේ සමස්ත අමාත්‍යාංශය. ඒ නිසා ලංකාව පුරා විහිදුණු ආයතන 36කම ප්‍රධානත්වයේ දරන්නේ මෙතුමා දැන්. එතකොට මේ තනතුර ලැබීම ඔබේ වෘත්තීය ජීවිතයට කඩයිමක් ලකුණු කරා නේද? දැන් එකපාරටම සියලු දේ අතහැරලා වෛද්‍ය ශාස්ත්‍රයෙන් සමු අරගෙන කොළඹෙන්න සිද්ධ වුණා. මේ ගැන මොකද හිතන්නේ? මේක ජීවිතේ මොන වගේ හැරවුම් ලක්ෂයක් කියලාද ඔබ හිතන්නේ? ඔව් සචික ඇත්තටම අධිකරු ජනාධිපතිතුමා මට කතා කළා මේ වක්කීම දුන්නාම මම ඇත්තටම දෙපාරක් හිතුවෙත් නෑ. ඒ කටයුත්ත කිව්වහම මොකද මං හිතුවා ඒක මට ලැබිච්ච භාග්යක්. එතුමා මට ලබා දුන්නේ මට ගොඩක් මේකෙන් සේවයක් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු මට ඒ වෙලාවේ තිබුණා. මම අතිශයින්ම සතුටටපත් වුණා. ඒ ගැන යම්කිසි බලාපොරොත්තුකින් තමයි මේ වක්කීම මට බාර දුන්නේ. ඒ නිසා මම උපරිමයෙන් මේ කරන්න අවශ්‍යයි කියලා මං හිතාගත්තා. මම කිව්වාගේ සචික මට ඇත්තටම මේක මේ ආභරණයක්වත් මේක මේ ශ්‍රී විභූතියක්වත් නෑ මේ තනතුරේ. මොකද මේ තනතුර මට තව එක තනතුරක් පමණයි. මොකද මම මේ අමාත්‍යාංශයේ ප්‍රධාන විධායක නිලධාරියයි ප්‍රධාන ගණන්ධාරියයි පමණයි. එතකොට ඒ හා සම්බන්ධව දැන් අපේ අමාත්‍යාංශය ගත්තොත් මම හිතන්නේ අමාත්‍යාංශවලේ විතරක් 300ක් 400ක් විතර වැඩ කරන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකේ අර ශ්‍රම විභාජනයක් වෙලා තමයි කටයුතු කරන්න ඕන. ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ කාර්ය කරගෙන යන්න මට න්යායයෙන් සහයෝගය ලැබෙනවා. මම එකක් කියනවා සචික මම මේ අමාත්‍යාංශ රාමපස්සමට දුන්නේ මේ රට දියුණු කරන්න මිනිසුන් තම තමන්ට අයිති වැඩය කැපවීම යුතුව කරනවා නම් මම හිතන්නේ මේ අතිකාරී ජනාධිපතිතුමාටවත් ගරු ග්‍රාමායතුමාටවත් පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට අවශ්‍ය හිත තුලින්ම කැපවීමෙන් තමුන්ට දුන්න රාජකාරිය කරන එකයි කරන්න තියෙන්නේ. මම හිතන්නේ එහෙම කරනවා නම් අපිට ඇත්තටම මට මතකයි අතිකාරී ජනාධිපතිතුමාට අපිට මේකට ණය ගන්න අවශ්‍ය නැහැ. මේ රට පිට රට වලින් අපේ තියෙන සම්පත් වලින්ම අපි මේක කරගන්න පුළුවන් ඇත්ත කතාව. මොකද අපිට තියෙන සම්පත් දැන් මම මගේ අමාත්‍යාංශයේ මිලියන 13000කට කිට්ටු වෙන අපිට තියෙන ආයවැය තියෙනවා. එතකොට විශාල මුදලක්. ඒතර මේ විශාල මුදලෙන් අපිට විශාල සේවයක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බෞද්ධ කටයුතු පිළිබඳව මිලියන 1000ක් පමණ අපි වියදම් කරනවා අවුරුද්දකට. ඒ කියන්නේ දහම් පාසල් වලට ඊළඟට විහාරස්ථාන සංවර්ධනයට ආපදා වලට අධ්‍යාපන කටයුතු වලට විශාල මුදලක් අපි වැය කරනවා. මම හිතන්නේ හුඟක් වෙලාවට මේක මහජන දන්නෙත් නැහැ. විශාල මුදලක් අපි වැය කරනවා. ඒ වැය කරන්නේ මේ බුද්ධ ආගමේ චිරස්ථිතිය සඳහා කටයුතු කරනවා. ඒ නිසා මම හිතන්නේ මම හිතනවා මේක මම සතුටින් කරන්නේ. මොකද මම බලාපොරොත්තු දෙයක් මට මතකයි මම මේක හම්බුණා මට මම කිව්ව මම ගැන මතක් කළ හිතවතුන් දෙන්න වෛද්‍ය හේමප්‍රිය මහත්මයයි වෛද්‍ය බුයිකොන් මහත්මයා මට කියන්නේ කපිලයි කියලා කපිලයියට තම්බෙච්ච හොඳම තනතුර ඕක අරගෙන අපි කරමු. මොකද අපි එකතු වෙලා හුඟක් දේවල් කරේ කියලා. ඒ වගේම මගේ දාබර බිරිඳත් ඇත්තටම දැන් ඒ සතුටින්මයි කිව්වේ නෑ මම හිතුවා සමහරවිට එතුමිය අකමැති වෙයි කියලා. මොකද මම කොළඹ එන්න ඕනනේ. නමුත් දැන් එහෙම කිසි දෙයක් කිව්වේ නෑ. ඉතින් ලැබිච්ච තනතුර ඒක සතුටින් කරන්න කියන දේ තමයි මට කිව්වේ ඇත්තටම. හොඳයි. ඒ නිසා පෞල් බැඳීම තවදුරටත් ශක්තිමත් කරගෙන එතුමියගේ ආශිර්වාදය ඇතුව අපේ ලේකම්තුමා කොළඹ ඇවිල්ලා දැන් ඒ ලේකම් දුරේ කටයුතු තා හොඳින් කරගෙන යනවා. දැන්
අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔන්න එතුමා ලේකම් දුරයට පත්වීම ගැන පසුවින් කතන්දරේ තමයි කිව්වේ. හැබැයි මෙතුමා හරහා වර්තමානයේ සිද්ධ වෙන්නා වූ දියත් කරන්නා වූ වැඩසටහන් පිළිබඳව විශේෂයෙන්ම බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය වගේ දේවල් ගැන ඒත් එක්කම විහාර භූමි සංරක්ෂණය සහ ඊයේ පෙරේදා මධ්‍යම සංස්කෘතික අරමුදලට මම හිතන්නේ රුපියල් මිලියන 3000 ගානක මේ ඇස්තමේන්තුවක් නැත්නම් මුදල් ප්‍රදානයක් ලැබුණා අග්‍රාමාත්‍යතුමා වෙතින් ලබන වසර සඳහා ඔය ආදී දේවල් ගැන කතා කරන්න අපි තවත් දවසක් යොදා ගන්නවා විශේෂයෙන්ම 8 වෙනිදා පැවැත්වෙන ඒ සුවිශේෂී ආශිර්වාද පිරිත් දෙසුම පිළිබඳව එසේනම් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණිලා සාකච්ඡාවට එකතු වීම ගැන බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමන්ට ගෞරවනීය ප්‍රණාමය පුද කරගෙන සීල කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරමින් අපි අද දවසේ වැඩසටහන නිමා පරම දිනාටම සම්මා සම්බුදු සරණයි.